අපි දැන් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කලින් වීඩියෝ එකේ අවසන් කරපු ඒ අභ්‍යාසයේ ඉඳන් දැන් බලන්න ඔයාලගේ අභ්‍යාසයේ කොච්චරක් දේවල් හරිද කියලා. මෙතන අපිට කරන්න තියෙන්නේ මේ එක් එක් විචල්්‍ය සාර්වාර්ථික විද්‍යාවට අයිති එහෙම නැත්නම් සූක්ෂමාර්ථික විද්‍යාවට අයිති කියලා ලියන එක. මම උත්තර ටික කියන්නම් පුතේ. මේ පළවෙනි විචල්්‍ය ගත්තොත් මේ පළවෙනි විචල්්‍ය කියන්නේ එක් භාණ්ඩයක් පිළිබඳව එක් භාණ්ඩයක් පිළිබඳව නම් කතා කරන්නේ. ඒක සූක්ෂමාර්ථික විද්‍යාවටයි අයිති. දෙවැනි එක මේ බලන්න එක් ආයතනයක නිෂ්පාදන ශ්‍රිතය ගැන අහන්නේ. ආයතනයක අහන්නේ. එතකොට සමස්ත ලංකාවෙම ගැන නෙමෙයි. එතකොට මේ එක් ආයතනයක් ගැන නම් කතා කරන්නේ මේකත් සූක්ෂමාර්ථික විද්‍යාවටයි අයිති. ඊළඟ වෙළඳපොලේ පාරිභෝගිකයෙක්ගේ හැසිරීම එක පාරිභෝගිකයෙක්ගේ හැසිරීම ගැන තමයි මේ අහන්නේ. එහෙමනම් මේකත් සූක්ෂමාර්ථික විද්‍යාවටයි අයිති. මෙතන කියනවා එක් එක් භාණ්ඩවල ඒ කියන්නේ ඒ භාණ්ඩ වෙන වෙනම අරගෙන තමයි මේ බලන්නේ. එහෙමනම් මේකත් සූක්ෂමාර්ථික විද්‍යාවට අයිති. මෙන්න මෙතන අපිට පේනවා සමස්ත නිමැවුම් මට්ටම ගැන කතා වෙන්නේ. ඒ කියන්නේ මුළු රටේම නිමැවුම් මට්ටම ගැන. එහෙමනම් මේක සාර්වාර්ථික විද්‍යාවටයි අයිති. මෙතන සමස්ත ආදායම් මට්ටම ගැන අහන්නේ. ඒතර මුළු රටේම ආදායම් මට්ටම. එහෙමනම් මේකත් සාර්වාර්ථික විද්‍යාවටයි අයිති. මෙතන මෙන්න මේ එක් ආයතනයක් ගැන අහන්නේ. එහෙමනම් මේක සූක්ෂමාර්ථික විද්‍යාවට අයිති. මේ වචනේ ටිකක් ඕගොල්ලන්ට හුරු නැහැ. නේද? මේවා බෑ ඉස්සරහට ඕගොල්ලන්ට ආර්ථික විද්‍යාවේදී උගන්වනවා. ආර්ථික උත්පාත සහ අවපාත. මේකෙන් මේ කියන්නේ පුතේ ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වෙන කාලය සහ නිෂ්පාදනය අඩු වෙන කාලය පිළිබඳව. ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි වෙනවා නම් අපි කියනවා උත්පාතයක්. නිෂ්පාදනය අඩු වෙනවා නම් අපි කියනවා අවපාතයක් කියලා. එතකොට මේකෙන් නිරූපණය කරන පුතේ සමස්ත රටේම නිෂ්පාදන මට්ටම පිළිබඳව. ඒ නිසා ආර්ථික උත්පාත අවපාත කියන ඒවායින් නිරූපණය වෙන්නේ සාර්වාර්ථික විද්‍යා සංකල්පය. ඊළඟට උද්ධමනය. දැන් මේ වචන ඕගොල්ලන්ට මේ පාඩමේදී හුරු වෙනවා. නේද? මේ වචන දැන් මේ තියෙන ඉඳලා ටිකක් හරි වචන හුරු වෙයි. උද්ධමනයක් කියලා කියන්නේ පුතේ භාණ්ඩවල මිල ඉහළ යන එකට. එතකොට සාමාන්‍ය මතක තියාගන්න උද්ධමනය කියලා සාමාන්‍ය අදහස තිබුණොත් මේ කතාව වෙන්නේ රටේම උද්ධමනය ගැන. හැබැයි මතක තියාගන්න උද්ධමනය අවශ්‍ය නම් බස්නාහිර පළාතේ උද්ධමනය ගැන කතා කරන්න පුළුවන්. කළුතර දිස්ත්‍රික්කයේ උද්ධමනය ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට කළුතර දිස්ත්‍රික්කයෙන් ඊට පස්සේ අපිට ගන්න පුළුවන් කළුතර නගර සභා සීමාවේ ඊළඟට කළුතර ප්‍රාදේශීය සභාවේ මේ විදියට උද්ධමනයත් කෑලි කෑලි වලට කඩලා සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මෙතන පොදු නම දීලා තියෙන්නේ උද්ධමනය කියලා. එහෙමනම් මේක මේ සංකල්පය තුලින් අදහස් කරන්නේ රටේම උද්ධමනය පිළිබඳව. එහෙනම් ඒක සාර්වාර්ථික විද්‍යාව. right. සේවා නියුක්තිය කියන්නේත් එහෙම අදහසක්. සේවා නියුක්තිය. නියුක්තයි කියලා කියන්නේ පුතේ පවතිනවා නැත්තම් තියෙනවා කියන අදහස. සේවා නියුක්තයි කියන එකේ සම්පූර්ණ අදහස ගත්තොත් ඒකෙන් කියන්නේ පුජ්‍යලයන්ට රැකියාවල් තියෙනවා කියන අදහස. එතකොට රැකියා තියෙන පුජ්‍යලයකට අපි කියන්නේ සේවා නියුක්ත පුජ්‍යලයෙක් කියලා. උද්ධමනය වගේම තමයි සේවා නියුක්තියත් රටේම සේවා නියුක්තිය ගැන කතා වෙන්න පුළුවන්. එක පළාතක සේවා නියුක්තිය ගැන කතා වෙන්න පුළුවන්. එක දිස්ත්‍රික්කයක සේවා නියුක්තිය ගැන කතා වෙන්නත් පුළුවන්. නමුත් මෙහෙම පොදුවේ දීලා තියෙනවා නම් සේවා නියුක්තිය කියලා මේකෙන් අදහස් වෙන්නේ සමස්ත රටේම සේවා නියුක්තිය පිළිබඳව. එහෙමනම් මේකෙන් අදහස් වෙන්නේ සාර්වාර්ථික විද්‍යා සංකල්පයක් පිළිබඳව. ඊළඟට මුදල් සැපයුම. මුදල් සැපයුම කඩන්න බෑ පුතේ තව පොඩි පොඩි කෑලි වලට. මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ මුදල් සැපයුම කිව්වහම ඒක සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්පයක්. ඊළඟට විරැකියා මට්ටම. මේ තියෙන්නේ පුතේ සේවා නියුක්තියේ විරුද්ධ පදය. සේවා නියුක්තිය කියලා කියන්නේ රස්සාවල් තියෙන ප්‍රමාණය. විරැකියා මට්ටම කියන්නේ රැකියා නොමැති ප්‍රමාණය. එතකොට අපිට මේනවා මේකත් පොදුවේ නම දීලා තින්නේ. එහෙමනම් මේක අදාළ වෙන්නේ සාර්වාර්ථික විද්‍යාවට. ගෙවුම් ශේෂය මේ වචන ඕගොල්ලොන්ට එච්චර හුරු නෑ. හැබැයි මේවා වචනේ නිකන් අහලා විතරක් තියාගන්න ඒත් ඇති. ගෙවුම් ශේෂය කියන්නේ පුතේ රටකටම පොදුවේ හදන එක ආකෘතියක්. රටකටම එකයි තියෙන්නේ ගෙවුම් ශේෂ.
රටකට මේකයි නම් තියෙන්නේ. ඒක සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්පයක්. හිඟකම මෙන්න මේක කටපාඩම් කරගන්න. ඉස්සරහට ඔයාගොල්ලන්ට මේ නම එනවා. හිඟකම කියලා කියන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්පයක්. ආන්තික පිරිවැය ඒකත් සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්පයක්. එතකොට අනිවාර්යෙන් කටපාඩම් කරගන්න ඕනේ පුතේ හිඟකම ආන්තික පිරිවැය කියන සංකල්ප ඒවා අපි සලකන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්ප විදිහට. මේ ඊළඟට ආර්ථික පසුබැසීම සමස්ත ආර්ථිකයේම නිෂ්පාදනය අඩු වෙනවට අපි කියනවා ආර්ථික පසුබැසීමක් කියලා. සමස්ත ආර්ථිකයේම නිෂ්පාදනය අඩු වීමකට. රයිට්. ඊළඟට ආයෝජනය බලන්න ඒකත් තියෙන්නේ පොදුවේ. දැන් මේ ආර්ථික පසුබැසීම එන්නේ සාර්වාර්ථික විද්‍යාවට. හොඳයි. රයිට්. ආයෝජනය කියන්නේ රටේම ආයෝජනය පිළිබඳව මේ අදහස් කරන්නේ. ඒක එහෙමනම් සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්පයක්. විනිමය අනුපාතිකය කියන්නේ එක රටක මුදලක් තවත් රටක මුදලක් එක්ක හුවමාරු වෙන අනුපාතය. ඒක එක රටකට එකයි තියෙන්න පුළුවන්. විනිමය අනුපාත කිව්වහම කිසිම රටකටම එකයි තියෙන්නේ. රටකටම එකයි නම් තියෙන්නේ. එහෙමනම් ඒක සාර්වාර්ථික විද්‍යාත්මකයි. ඊළඟට ආයෙත් මෙතන තියෙනවා මේ ආයතනයක නිෂ්පාදන ශිතය. ඒක මෙතන තිබ්බනේ. ඉතින් ඒ උත්තරේම තමයි මෙතෙන්ට එන්නේ. ආනයන අපනයන මේකෙන් අදහස් කරන්නේ සමස්තයක් පිළිබඳව. සමස්ත ආනයන සමස්ත අපනයන පිළිබඳව. එහෙමනම් මේක අපි සලකන්නේ සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්පයක් විදිහට. ඊළඟට මෙන්න මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. තේරීම් කිරීමක් කරනවා නම් තේරීම කියන සංකල්පය අපි සලකන්නේ සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක් විදිහට. එහෙනම් මේක අනිවාර්යෙන් කටපාඩම් කරගන්න. මේක සූක්ෂම ආර්ථික විද්‍යා සංකල්පයක්. right. ඊළඟට අවසාන එක ආර්ථික වර්ධනය. ආර්ථික වෘද්ධිය කියන්නේ ආර්ථික වර්ධනය කියන අදහසට. ආර්ථික වෘද්ධිය අපි සලකන්නේ සාර්වාර්ථික විද්‍යා සංකල්පයක් විදිහට. රටේ ආර්ථික වර්ධනය ගැන තමයි මෙතනින් මේ අදහස් කරන්නේ. එතකොට එහෙමනම් ඕගොල්ලන්ගේ අභ්‍යාසයේ පිළිතුරු ඕගොල්ලන්ට නිවැරදි කරගන්න පුළුවන්. මම අර කියුවා කාරණා කීපයක් ඒ ටික අනිවාර්යෙන් කටපාඩම් කරගන්නම ඕනේ. right. ඊළඟට අපි දැන් මේ කතා කරන්න හදන්නේ අවශ්‍යතා උවමනා පිළිබඳව. දැන් මේක නම් 11 වසර 10 වසර කොමර්ස් කරපු දරුවෝ යම් මට්ටමකට දන්නවා නේද? අවශ්‍යතා උවමනා කියලා අපි ඉගෙන ගන්නවා. අවශ්‍යතාවයක් කියන්නේ අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕන දෙයක්. උවමනා කියන්නේ අවශ්‍යතා ඉටු කරගන්න එක එක මාධ්‍යයක් නේද? ඒතකොට මේ සරල අදහස ඕගොල්ලෝ දන්නවා. මේ විභාගෙට අහන්නේ නැහැ. මේ දෙක මොනවද කියලා විභාගෙට නම් අහන්නේ නැහැ. නමුත් අපි මේ පාඩම ඉගෙන ගන්නේ අර පාඩම පටන් ගන්නකොටම කිව්වා අපිට තියෙන අවශ්‍යතා උවමනාවල ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි භෞතික උවමනා, අනිත් එක තමයි මානසික උවමනා. අපි කිව්වා ආර්ථික විද්‍යාවේදී අපි සෑම විටම අවධානය යොමු කරන්නේ භෞතික උවමනා ගැන විතරයි කියලා. භෞතික උවමනා කියන්නේ අපි මේ පළවෙනිම පිටුවේදී සාකච්ඡා කරා නේද? අපි කිව්වා මොකද්ද? භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් කරන්න පුළුවන් උවමනාවලට තමයි අපි කියන්නේ භෞතික උවමනා. ආර්ථික විද්‍යාවේ අපි අවධානය යොමු කරන්නේ භෞතික උවමනා ගැන විතරයි. භාණ්ඩයක් හෝ සේවාවක් මගින් තෘප්තිමත් කරන්න බැරි උවමනාවක් තියෙනවා නම් අපි ඒවට කියන්නේ මානසික උවමනා කියලා. ඒවා භාණ්ඩයක් පරිභෝජනය කරා කියලා මේ උවමනාව තෘප්තිමත් වෙන්නේ නැහැ. නැත්නම් මේ උවමනාව ඉටු වෙන්නේ නැහැ. මේකට මානසික සැනසීමක්ම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් භාණ්ඩයක් පරිභෝජනය කරා කියලා මානසික සැනසීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ආර්ථික විද්‍යාව තුළ මේ කියන උවමනා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. right. අන්නේ කාරණා විතරයි අපි මේකේ ඉගෙන ගන්න තියෙන්නේ. right. මෙතන මේ නෝට් එක බලන්න ලියලා තියෙනවා. නේද? ඔයගලගේ නෝට් එකෙත් ඇති. ආර්ථික විද්‍යාවේදී අවධානය යොමු කරන්නේ භෞතික උවමනා ගැන විතරයි කියලා. භෞතික කියන්නේ ද්‍රව්‍යාත්මක කියන අදහස. right. අපි එමනම් මෙන්න මෙතන මුලින්ම ලියාගමු ද්‍රව්‍යාත්මක ඒවත් භෞතික උවමනා කියන තැන. භාණ්ඩ හා සේවා මෙන්න මේ කොටස ලියාගන්න. භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන්
ඍජුවම සපුරා ගත හැකි උවමනා වේ. යට රූලෙන් උදාහරණයක් ලියා ගන්න. ආහාර, ඇඳුම්, නිවාස. ආහාර, ඇඳුම්, නිවාස. ඊළඟට මානසික උවමනා පැත්තෙන් නැත්නම් ද්‍රව්‍යාත්මක නොවන උවමනා පැත්තෙන් මෙන්න මේ පැත්තෙන් ලියා ගන්න. භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඍජුවම සපුරාගත නොහැකි. ඍජුවම සපුරාගත නොහැකි උවමනා වේ. උවමනා වේ. යට රූලෙන් උදාහරණ ලියා ගන්න. ආධ්‍යාත්මික සංවර්ධනය, ආදරය, කරුණාව. රයිට්, එච්චරයි මේ කොටසේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න අවශ්‍ය කරන කාරණා තියෙන්නේ. රයිට්, ඊළඟට මෙන්න තියෙනවා ඔයගොල්ලෝ පොදුවේ දන්න දෙයක්. අවශ්‍යතාව වමනා සංසන්දනය කරන්න. දැන් අපි 10 වසරේදී අවශ්‍යතාව වමනා සංසන්දනය කරන්න ඉගෙන ගත්තනේ කොමර්ස් පාඩමේ. ඉතින් ඒ විදිහට ඒ උත්තරත් හරි. නමුත් ඊට වඩා දැන් A level වලනේ ලියන්නේ. ඊට වඩා වෙනස් වෙච්ච උත්තර කිහිපයක් තියෙනවා. ඒ ටික තමයි විභාගෙදි මුලින් ලියන්න ඕනේ. රයිට්. අවශ්‍යතා පැත්තෙන් ලියා ගන්න. කාලයත් සමග වෙනස් නොවේ. කාලයත් සමග වෙනස් නොවේ. උවමනා පැත්තෙන් ලියා ගන්න. කාලයත් සමග වෙනස් වේ. කාලයත් සමග වෙනස් වේ. right. ඒක තමයි අපි ඉගෙන ගත්තු අලුත් සාසඳීමේ එක ක්‍රමයක්. right. අවශ්‍යතාව පැත්තෙන් දෙවෙනි පේලිය ලියා ගන්න. ජීව විද්‍යාත්මක මූලයන් සමග ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතී. උවමනා පැත්තෙන් ලියා ගන්න. සම්ප්‍රදායන් සිරිත් විරිත් හා සම්ප්‍රදායන් සිරිත් විරිත් හා සංස්කෘතීන් මත සම්ප්‍රදායන් සිරිත් විරිත් හා සංස්කෘතීන් මත රඳා පවතී. අවශ්‍යතා පැත්තෙන් තුන්වෙනි කාරණාව මිනිසා විසින් නිර්මාණය නොකරයි. මිනිසා විසින් නිර්මාණය නොකරයි. උවමනා පැත්තෙන් මොකද්ද ලියන්නේ? එතකොට අපි මෙතන මොකද්ද ලියන්නේ? මිනිසා විසින් නිර්මාණය කරයි. මිනිසා විසින් නිර්මාණය කරයි. right. දැන් ඊළඟට අපි අර දන්න පොදු කාරණා ලියනවා. අවශ්‍යතා පැත්තෙන් ලියා ගන්න. අපි මෙතන ලියනවා අත්‍යවශ්‍ය වේ. ඒකම ගෙලින් උවමනා පැත්තෙන් ලියනවා අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍ය වේ, අත්‍යවශ්‍ය නොවේ. ඊළඟ එක අවශ්‍යතා පැත්තෙන් ලියා ගන්න. සීමිත වේ. උවමනා පැත්තෙන් අසීමිත වේ. සීමිත වේ, අසීමිත වේ. ඊළඟට අවශ්‍යතා පැත්තෙන් අවසාන එක
පොදුයි එතන ලියා ගන්න පොදුයි වමනා පැත්තෙන් විවිධයි කියලා ලියන්න. එතකොට ඔන්න විදිහට අවශ්‍යතාව වමනා සංසන්දනය කරන්න පුළුවන්. ඒක ගැන මම පැහැදිලි කරන්න යන්නේ කොහොම සුළු කාරණාවක් එතන තියෙනවා. ඊළඟට අපේ නෝට් එකේ පිටු අංක 9 බැලුවොත් අපිට තියෙන හොඳ මාතෘකාවක්. දැන් තමයි පුතේ අපි ආර්ථික විද්‍යාවට අඩිය තියන්නේ. අපි මුලින්ම ඉගෙන ගන්නවා ආර්ථික විද්‍යාවේ භාණ්ඩයක් කියන්නේ මොකක්ද? භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක තමයි පළවෙනියට ඉගෙන ගන්න. ඔයාලට මතක ඇති 10 කොමර්ස් කරපු දරුවන්ට භාණ්ඩය කියන එක නිර්වචනය කරා. මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න පුළුවන් ඕනම දෙයක් භාණ්ඩයක් විදිහට සලකන්න. මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න පුළුවන් ඕනම දෙයක් භාණ්ඩයක් කියලා තමයි අපි සලකන්නේ. රයිට් අපි ඒකේම නම් නිර්වචනයේ විදිහට ලියා ගමු මෙතන. ඒ 10 වසරේ තිබ්බ අදහසම තමයි දැන් තියෙන්නේ. මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කරන ඕනෑම දෙයක් භාණ්ඩයක් වේ. රයිට් බලන්න ඉතින් හරිය සරල නිර්වචනයක් තියෙන්නේ. භාණ්ඩයක් වෙන්න නම් තියෙන එකම දේ මොකද්ද? මිනිහෙක්ගේ අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්න ඕන. රයිට්. භාණ්ඩයක තියෙන පොදු ලක්ෂණයක් ඊට පස්සේ දීලා තියෙනව නේද? උපයෝගීතාවයක් පවතින එක භාණ්ඩයකට තියෙන ප්‍රධානම ලක්ෂණයක්. උපයෝගීතාවයක් කියන්නේ පුතේ කැමැත්තක් කියන අදහස. ඒ කියන්නේ භාණ්ඩයක් පරිභෝජනය කරන්නේ කැමැත්තෙන්. ඒ නිසා අපි කියනවා භාණ්ඩයක් සම්බන්ධයෙන් ගත්තාම ඕනම භාණ්ඩයකට උපයෝගීතාවයක් තියෙනවා. හැබැයි මේ භාණ්ඩවල සමහරක් වෙලාවට ධන කැමැත්තක් වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට ඍණ කැමැත්තක් වෙන්න පුළුවන්. ඍණ කැමැත්තක් කියන්නේ අකමැත්තක් කියන අදහස. නේද? සමහරක් භාණ්ඩ වලට සත්‍ය වශයෙන්ම කැමැත්තක් තියෙනවා. අතර සමහරක් භාණ්ඩ වලට අපේ තියෙන සත්‍ය වශයෙන්ම අකමැත්තක්. ඒ අකමැත්තක් කියන වචනය අපි ලියන්නේ පුතේ මෙන්න මේ විදිහට. ඍණ උපයෝගීතාවය හෙවත් අනුඋපයෝගීතාවය කියන. ඒ වචනෙන් අදහස් වෙන්නේ අකමැත්තක් පවතිනවා කියන එක. right. ඉතින් මෙතන මේ භාණ්ඩ අතරෙම ඒ පැහැදිලි කිරීමත් මෙතන කියනවා. එක භාණ්ඩ වර්ගයක් තියෙනවලු නීච භාණ්ඩ කියලා. මේ භාණ්ඩවලම එක වර්ගයක් තියෙනවලු නීච භාණ්ඩ කියලා. එහෙම නැත්නම් ඒවට කියනවලු නුගුණ භාණ්ඩ කියලා. නීච නැත්නම් නුගුණ භාණ්ඩ. එතකොට මෙන්න මේ කියන නීච හෝ නුගුණ භාණ්ඩ කියන ඒවා ඇත්තටම මිනිස්සුන්ට අකමැත්තක් පවතින දේවල්. උදාහරණයක් බලන්නකෝ යටින් තියෙන කුණු කසල. අපේ ගෙදර තියෙන කුණු ගොඩ. ඒක දකින පාට අපිට අකමැත්තක් තමයි හටගන්නේ. ඒ කියන්නේ අනුඋපයෝගීතාවයක් තියෙන්නේ නේද? කුණු කසල. අනුඋපයෝගීතාවයක් තියෙනවට අමතරව ඒ කියන්නේ අකමැත්තක් තියෙනවට අමතරව අපි මේ භාණ්ඩය ඉවත් කරන්න සල්ලි ගෙවන්න උනත් කැමති. නේද? නීච භාණ්ඩයක් කියන භාණ්ඩයක් අපි ඇත්තටම අකමැත්තෙන් තමයි තියන් ඉන්නේ. ඒ හින්දා අපි කැමති මේක සල්ලි දීලා හරි මේ භාණ්ඩය අපේ පාවිච්චියෙන් ඉවත් කරන්න. සාමාන්‍යයෙන් අපි සල්ලි දීලා භාණ්ඩ ගන්න එකනේ කරන්නේ නේද? නමුත් මේ නීච භාණ්ඩ නුගුණ භාණ්ඩ කියන භාණ්ඩ වර්ග අපි සල්ලි දීලා ඒ භාණ්ඩය ඉවත් කරන්නයි කියලා කියනවා. ඒතකොට අපේ භාණ්ඩ ටික අපේ නීච භාණ්ඩ ටික අරගෙනත් යනවා. ඒ වගේම අපේ සල්ලිත් අරගෙන යනවා. ඒ නිසා අපි කියන පුතේ මේ නීච භාණ්ඩ කියන જાතිය මුදලක් ගෙවලා භාවිතයෙන් ඉවත් කරන්න වුණත් කැමතියි කියලා. ඒ හින්දා මතක තියාගන්න හොඳට සාමාන්‍ය භාණ්ඩයක් ගත්තොත් එහෙම නිකන් අපි ඔය සාමාන්‍ය වශයෙන් කතා කරන භාණ්ඩයක් ගත්තොත් සල්ලි දීලා අපි මේ භාණ්ඩය පරිභෝජනය කරනවා. නීච භාණ්ඩයක් ගත්තොත් සල්ලි දීලා පරිභෝජනයෙන් ඉවත් කරන්න හදනවා. ඔන්න ඔය වෙනස්කම් පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. රයිට් මේ බලන්න ඉතින් ඒකට අදාළව දීලා තිනවා උදාහරණ කුණු කසල හරිනේ ඒවා අපිරිසිදු වාතය වල් පැලෑටි සල්ලි දීලා හරි සුද්ධ කරන්න ඕනේ.
නේද? ඒක තමයි සල්ලි ගෙවා හෝ භාවිතයෙන් ඉවත් කරනවා කියන්නේ. මඩ සහිත පාරවල් නේද? ඒ වගේම හිම වැටෙන අවස්ථාවල හිම නේද? ඒවා අයින් කරන්නෙත් අපි සල්ලි දීලා. හරි. එතකොට ওই විදිහට බහණ්ඩ ස්වරූපය අපි ඉගෙන ගන්නවා. බහණ්ඩ නීච බහණ්ඩ කියලා જાතිකුත් තියෙනවා කියලා. නමුත් බහණ්ඩයේ ආර්ථික විද්‍යාවට අනුව අපි වර්ග දෙකකට කඩනවා බහණ්ඩ සියල්ල. ආර්ථික බහණ්ඩ සහ ආර්ථික නොවන බහණ්ඩ කියලා. ඒකේ මුලින්ම අපි ඉගෙන ගන්නේ ආර්ථික නොවන බහණ්ඩ පිළිබඳව. දැන් අපි මතකේ තියෙන්න ඕනේ ප්‍රධානම කාරණාවක් තමයි බහණ්ඩ වර්ග දෙකකට බෙදෙනවා. ආර්ථික බහණ්ඩ සහ ආර්ථික නොවන බහණ්ඩ. ඒ වගේම ඒ වචන දෙකේ නිර්වචනය නැත්නම් අර්ථය දැනගෙන ඉන්න ඕනේ. ආර්ථික නොවන බහණ්ඩ ඊටමත් වැදගත් කාරණා තුනක් තමයි නිර්වචනයට පාවිච්චි කරන්නේ. ආර්ථික නොවන බහණ්ඩයක් නම් ඒ බහණ්ඩය නිෂ්පාදනය කරන්න පිරිවැයක් යන්නත් බෑ. ඒ බහණ්ඩේ හිඟකමක් තියෙන්නත් බෑ. ඒ වගේ මේකේ ආවස්තික පිරිවැයක් තියෙන්න බෑ. එතකොට හිඟකමක් නොමැතිව ඕන තරම් සපයන්න පුළුවන් නම් ඒ වගේම ඒ බහණ්ඩය හදනකොට ආවස්තික පිරිවැයක් දරන්නේ නැත්තම් අන්න එහෙමනම් අපි කියන පුතේ ඒ බහණ්ඩය ආර්ථික නොවන බහණ්ඩයක් කියලා. හැබැයි මතක තියාගන්න බහණ්ඩයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම මිනිස් අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරන්නම ඕනේ. ආන්න එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ. ආර්ථික නොවන බහණ්ඩයක් හිඟකමක් ඇත්තෙත් නැහැ. ආවස්තික පිරිවැයක් ඇත්තෙත් නැහැ. නිෂ්පාදන පිරිවැයක් ඇත්තෙත් නැහැ කියලා. එයින්ද මේ තියෙන්නේ නිර්වචනය ආර්ථික නොවන බහණ්ඩවල මේක අනිවාර්යෙන් කියව ගන්නම ඕන. right. ඊළඟට අපි මේ ආර්ථික නොවන බහණ්ඩවලට උදාහරණ කීපයක් ලියා ගමු මුලින්ම. right. උදාහරණ කියලා දාලා මෙන්න මේ විදිහට ලියා ගන්න. ස්වභාව ධර්මයෙන් ලබා දෙන වාතය කමාදදා ලියන්න ඔක්සිජන් ජලය හිරු එළිය කමා සුළඟ ලියන්න එපා දැන්. එතකොට ඔන්න ඔය බහණ්ඩ වර්ග අපි සලකන්නේ පුතේ ආර්ථික නොවන බහණ්ඩ කියලා. හේතුව තමයි ඔය බහණ්ඩේ සපයන කවුරුත් සම්පත් පිරිවැයක් දරන්නෙත් නැහැ. ඒ බහණ්ඩේ සැපයුවයි කියලා ආවස්තික පිරිවැයක් ඇත්තෙත් නැහැ. ඒ වගේම නිෂ්පාදනය කිරීම සඳහා පිරිවැයක් යන්නේ නැහැ. right. මේ ආර්ථික නොවන බහණ්ඩවලට තවත් නම් කීපයක් පාවිච්චි කරනවා. මෙන්න මේ නම ඉස්සරහින් ඇල ඉරක් ගහලා අපේ ඊතුරු නම් ටිකත් ලියාගෙන යමු. ලියන්න එතන වරහණක් ඇරලා හරි කමන්නේ හොඳේ. මෙතන මෙහෙම වරහණක් ඇරලා ඒකේ මෙහෙම නම් ටික නම් තියෙනවා 4ක් 5ක්. ඒ නිසා මේව දිගට ලියන්න ඕනේ. ඒ ලියා ගන්න වරහණ තුල නොමිල කමා නිදහස් අනාර්ථ ස්වභාවික කමාදදා ලියන්න ස්වභාවික අවසානයක පිරිවැයක් රහිත දැන් ඔයාලට පේනවා ඇති ආර්ථික නොවන බහණ්ඩයකට කියන්න පුළුවන් තව නම් කොච්චරක් තියෙනවද? ආර්ථික නොවන භාණ්ඩයන් නිර්වචනය කරන්නේ කොහොමද? මෙතෙන්ට වෙනකම්ම ලියන්න ඕනේ පුතේ ආර්ථික නොවන භාණ්ඩයන් නිර්වචනය කරන්න කිව්වා. right. එහෙමනම් අපිට පේනවා හිඟකම ආවස්තික පිරිවැය සම්පත් පිරිවැය කියන ප්‍රධානම කාරණා ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ
වර්ග කරද්දී සැලකිල්ලට ගන්න ඕනේ. රයිට්. ඊළඟට අපි කතා කරන්නේ මේ ආර්ථික නොවන භාණ්ඩවලත් ස්වරූප තුනක් තියෙනවා. එකක් තමයි සැපියුම් අසීමිත ස්වභාවික සම්පත්. සැපියුම් අසීමිත ස්වභාවික සම්පත් සියල්ල අපි සලකන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් විදියට. ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලියේදී බද්ධ නිෂ්පාදනයක් ලෙස නිපද වෙන දේවල්. ඔයගොල්ලෝ දන්නවා අතුරු නිෂ්පාදන වගේ දේවල් වෙනවා. ඒ වගේ බද්ධ නිෂ්පාදනයක් සිද්ධ වෙනකොට ඒ බද්ධ නිෂ්පාදනයේ එක භාණ්ඩයක් තමයි අපි හදන්න ටාගට් කරන් ඉන්නේ. ඒ නිසා තවත් භාණ්ඩයක් කොටෝ හැදෙනවා. එතකොට අර નિરાයාසයෙන්ම බිහි වෙන අනිත් භාණ්ඩය අපි සලකන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් විදිහට. උදාහරණයක් විදිහට මම සරලව කියන්නම්. සහල් මෝලක් ගත්තොත් එහෙම වී කොටන මෝලක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ සහල් ටික ලබා ගන්න. හැබැයි සහල් වලට අමතරව තව 10ක් ඒ වගේම තව කුඩු జాතියක් තියෙනවා. අන්නේ කුඩු ඒ සියල්ල ලැබෙනවා. එතකොට අපි 10 සලකන්නේ පුතේ වී නිෂ්පාදනයේ බද්ධ නිෂ්පාදනයක් විදියට. හැබැයි වී නිෂ්පාදනයේදී සහල් ප්‍රධාන භාණ්ඩය වෙන අතර ඒ හරහා හැදිච්ච බද්ධ භාණ්ඩය වෙන 10 වගේ දේවල්. ඒ 10 වගේ දේවල් අපි සලකන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් විදියට. ඊළඟට තව ආර්ථික නොවන භාණ්ඩවල ස්වරූපයක් තියෙනවා. ශූන්‍ය පිරිවැයක් යටතේ අනුකරණය සහ ප්‍රතිස්ථාපනය ප්‍රතිනිෂ්පාදනය කරන්න පුළුවන් අදහස් හා නිර්මාණ. දැන් මේ IT ගත්තොත් එහෙම අපි අන්තර්ජාලය සම්බන්ධ පරිගණක සම්බන්ධ ඒ තොරතුරු ඒ සියල්ල සලකා බැලුවොත් එහෙම අපි කියනවා පුතේ සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක් හැදුවට පස්සේ තව කෙනෙක්ට ඒ දැනුම පාවිච්චි කරන්න පුළුවන් ඕනම වෙලාවක. නේද? එතකොට මේ අන්තර්ජාලය හරහා ඒ හදපු සොෆ්ට්වෙයාර් එකක හදන විදිහ තව කෙනෙක්ට ටක් ගාලා ඉගෙන ගන්න පුළුවන්. ඒ සඳහා එයාට කාටවත් සල්ලි ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒ නිසා කියනවා පුතේ ශුන්‍ය පිරිවැයක් යටතේ අනුකරණය කරන්න පුළුවන් අදහස් හා නිර්මාණ ආර්ථික නොවන භාණ්ඩ විදිහට සලකනවා කියන්නේ. ඒ කියන්නේ ඒක කොපි කරගන්න කාටවත් සල්ලි ගෙවන්න ඕනෙත් නැහැ. ඒ වුණාම අපිව සලකන්නේ ආර්ථික නොවන භාණ්ඩ විදියට. නිකම් මේවා අනිත් අයට වාසියක් වෙනවා. ඉතින් ඒ නිසා ආර්ථික නොවන භාණ්ඩවල ස්වරූප තුනක් පොඩ්ඩක් මතක තියාගන්න. රයිට්. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ආර්ථික භාණ්ඩ පිළිබඳව. ආර්ථික නොවන භාණ්ඩවල විරුද්ධ පැත්ත තමයි ආර්ථික භාණ්ඩ කියන්නේ. බලන්න මේවා ලස්සනට බෝල්ඩ් කරලා තිනවා. සැපියුමේ හිඟකමක් දක්නට ලැබෙනවලු. ඒ කියන්නේ හිඟකමක් පවතිනවා. ඒ වගේම සම්පත් පිරිවැයක්. ඒ කියන්නේ නිෂ්පාදන පිරිවැයක් පවතිනවා. ඒ වගේම ආවස්තික පිරිවැයක් පවතිනවා. මෙන්න මේ ලක්ෂණ තුනම පවතින භාණ්ඩයකට අපි කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. ඒ වගේම මේ ආර්ථික භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් පුතේ අපි ළඟ තියෙන සීමිත සම්පත් පාවිච්චි කරන්න ඕනේ. අපි ළඟ තියෙන සීමිත සම්පත් වලට අපි කියනවා හිඟ සම්පත් කියලා. එහෙමනම් මේ ආර්ථික භාණ්ඩ නිපදවන්න හිඟ සම්පත් භාවිතා කරනවා. ඒ නිසා අපි කියනවා පුතේ ආර්ථික භාණ්ඩ කියන්නේ හිඟ සම්පත් භාවිතා කරමින් නිපදවන භාණ්ඩ කියලා. එතකොට කොහේ හරි තැනක තිබුණොත් හිඟ සම්පත් භාවිතා කරමින් නිපදවන භාණ්ඩයක් කියලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ පිළිතුර වෙන්න ඕනේ ආර්ථික භාණ්ඩයක් කියන එක. රයිට්. මෙතන එන හිස්තන පුරවමු අපි. මෙම භාණ්ඩ හිඟ සම්පත් භාවිතා කරමින් නිපදවන භාණ්ඩ ලෙසද. ඒ කියන්නේ ආර්ථික භාණ්ඩ හඳුන්වනවා මෙන්න මේ නමින්. හිඟ සම්පත් භාවිතා කරමින් නිපදවන භාණ්ඩ කියලා ආර්ථික භාණ්ඩ නම් කරනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවලු මේක හඳුන්වන්න. ඒ තමයි ධන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ. ධන කියලා අදහස් කරන්න පුතේ මෙතන තියෙනවා කියන අදහස, පවතිනවා කියන අදහස. මේ බලන්න ආර්ථික භාණ්ඩවල නිර්වචනයේ තියෙනවා ආවස්තික පිරිවැයක් පවතින කියලා. අන්නේ නිසා ආර්ථික භාණ්ඩවලට කියනවා පුතේ ධන ආවස්තික පිරිවැයක් සහිත භාණ්ඩ කියලා. මෙතන ලියවෙන්න ඕනේ ධන කියලා. ධන.
right ආර්ථික භාණ්ඩ වලට ඊළඟට අපි උදාහරණ ලියා ගමු. මෙතන ලියා ගන්න ආර්ථික භාණ්ඩ වලට උදාහරණ. පාන්, බත්, ඇඳුම්, පාන්, බත්, ඇඳුම්, පිටි, නිවාස. ඒවා තමයි ආර්ථික භාණ්ඩ වලට උදාහරණ විදිහට අපිට සලකන්න පුළුවන්. ඊළඟට අපේ මේ වීඩියෝ එකේ අවසානම කොටස ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි සංසන්දනය කරන්න තියෙන්නේ. ආර්ථික භාණ්ඩව පැත්තෙන් අපි ලියමු. ඒකේ විරුද්ධ වචන තමයි ආර්ථික නොවන භාණ්ඩ පැත්තට එන්නේ. ආර්ථික භාණ්ඩය හිඟකමක් ඇත. මෙතන ලියවෙන්න ඕනේ හිඟකමක් ඇත. ඒතර ආර්ථික නොවන භාණ්ඩ පැත්තෙන් කොහොමද ලියවෙන්නේ ඒක? හිඟකමක් නැත. හිඟකමක් නැත කියලා තමයි මෙතෙන්ට ලියවෙන්නේ. ආර්ථික භාණ්ඩ පැත්තේ දෙවෙනි එක බලමු අපි. ආවස්තික පිරිවැයක් ඇත. මේ පැත්තේ ආවස්තික පිරිවැයක් ඇත. මේ පැත්තේ ලියන්නේ ආවස්තික පිරිවැයක් නැත කියන. ඇත නැත. තුන්වෙනි කාරණාව ආර්ථික භාණ්ඩ පැත්තෙන් ලියා ගන්න සම්පත් පිරිවැයක් ඇත. සම්පත් පිරිවැයක් ඇත. මේ පැත්තේ සම්පත් පිරිවැයක් නැත. ඊළඟට හතරවෙනි එක ආර්ථික භාණ්ඩ පැත්තෙන් හිමිකමක් ඇත. හිමිකමක් ඇත. මේ පැත්තෙන් හිමිකමක් නැත. ඊළඟට ආර්ථික භාණ්ඩ පැත්තෙන් ලියා ගන්න මිලක් ඇත. මිලක් ඇත. ආර්ථික නොවන භාණ්ඩ පැත්තෙන් මිලක් නැත. මිලක් කියලා කියන්නේ පුතේ වෙළඳපොලේ විකිනෙන මිලක් කියන අදහස නෙමෙයි හොඳේ. මිලක් කියන්නේ ඒ භාණ්ඩය නිපදවීම සඳහා නිෂ්පාදන පිරිවැයක් දරුවද. එතන පොඩි වියදමක් දරුවද කියලා තමයි ඒ අහන්නේ. එතකොට මිලක් ඇත මිලක් නැත කියලා තමයි ලියන්නේ. අවසාන එක ආර්ථික භාණ්ඩ පැත්තෙන් ලියා ගන්න මිනිසා මැදිහත් වී නිපදවයි. මේ පැත්තේ ලියන්න මිනිසා මැදිහත් වී නිපදවයි. ආර්ථික නොවන භාණ්ඩ පැත්තේ ස්වභාව ධර්මය විසින් ලබා දී. ස්වභාව ධර්මය විසින් ලබා දී. ඉතින් ඔන්න ඔය කාරණා කීපය තමයි ආර්ථික සහ ආර්ථික නොවන භාණ්ඩ සංසන්දනය කරන්න ගන්නෙ. මට ඔක කිටියෙන් මෙහෙම කියත හැකියි. හිඟකමක්, හිමිකමක්, හිමිකමක්, මිලක්, ආවස්තික පිරිවැයක්, සම්පත් පිරිවැයක්. අන්න ඒ විදිහට පහ පාඩම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පාඩම් කරගන්න එතකොට ලේසි. ඊළඟට අපි පොඩි කොටසක් කතා කරනවා මේ ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් කතා කරද්දී. ඇතැම් අවස්ථාවලදී ආර්ථික නොවන භාණ්ඩයක් වුණත් ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්න පුළුවන්ලු. ආර්ථික නොවන භාණ්ඩයක් ආර්ථික භාණ්ඩයක් වෙන්න පුළුවන් වුණාට කවදාවත් පුතේ ආර්ථික භාණ්ඩයක් නම් ආර්ථික නොවන භාණ්ඩයක් බවට පත් වෙන්නේ නැහැ. කොහොමද ආර්ථික නොවන භාණ්ඩයක් අපි තුමු සුළඟ කියන එක ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙන්නේ? නිකන් හමාගෙන එන සුළඟ තියෙනවා නම් ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි අපේ ගෙදර තියෙන ෆෑන් එකෙන් අපි ලබා ගන්න සුළඟ ආර්ථික භාණ්ඩයක්. කොහොමද ඒක උනේ? අපි ගෙදර ෆෑන් එකෙන් සුළඟ ලබා ගන්න අපිට ෆෑන් එකක් ගන්නම වුණා. ෆෑන් එකක් ගන්නවා කියන්නේ අපි යම්කිසි පිරිවැයක් දරනවා කියන එක. අපි යම්කිසි ගාණක් වියදම් කරනවා. එතකොට අන්න අපිට පේනවා ඒ සුළඟ ලබා ගැනීම සඳහා සම්පත් පිරිවැයක් දරලා තිනවා. සම්පත් පිරිවැයක් දරන ඕනම එකක් ආර්ථික භාණ්ඩයේ පැත්තට තමයි වැටෙන්නේ. ආර්ථික නොවන භාණ්ඩ පැත්තට වැටෙන්නේ. එහෙමනම් අන්න අපිට පේනවා ආර්ථික නොවන භාණ්ඩයක් ලබා ගැනීමෙදී right ඉතින් ඔන්න ඔය විදිහ ආර්ථික භාණ්ඩ සහ ආර්ථික නොවන භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට අදාළව අපි පොඩි උදාහරණයක් ලියා ගමු මෙතන. ලියා ගන්නටක් ගාලා. රෝගියෙකුට ලබා දෙන බෝතල් කළ ඔක්සිජන්.
රෝගියෙකුට ලබා දෙන බෝතල් කළ ඔක්සිජන්. දැන් ඕගොල්ලෝ බලන්න නිකන් ඔක්සිජන් කිව්වොත් දැන් මේ අපි උස්ම ගන්න ඔක්සිජන් ඒක ආර්ථික නොවන භාණ්ඩයක් නේද? හැබැයි බෝතල් කළ ඔක්සිජන් ඒක ආර්ථික භාණ්ඩයක්. ඇයි එහෙම වෙන්නේ? බෝතල් කළ ඔක්සිජන් කියන එකේදී අපිට පේනවා ඒ ඔක්සිජන් බෝතල් කරන්න බෝතලයක් ඕනේ. ඒකට යම්කිසි වියදමක් දරන්න ඕනේ නේද? ඒවා පුරවන්න. ඉතින් අන්න අපිට පේනවා එමනම් ඒ බෝතලේ තියෙන ඔක්සිජන් ඉබේ ලැබුණේ නෑ. සම්පත් පිරිවැයක් දරලා තමයි ඒ ඔක්සිජන් ලබා ගත්තේ. එහෙමනම් අපි කියනවා සාමාන්‍ය ඔක්සිජන් ආර්ථික නොවන භාණ්ඩයක් වන අතර බෝතල් කළ ඔක්සිජන් ආර්ථික භාණ්ඩයක් වෙනවා කියලා. රයිට්. ඊළඟ එක බෝතල් කරන ලද ජලය. බෝතල් කරන ලද ජලය. නිකන් අපි ජලය කියලා ගත්තොත් පුතේ. එතකොට ඒ ජලය අපි සලකන්නේ ආර්ථික නොවන භාණ්ඩයක් විදියට. උදාහරණයක් විදිහට වර්ෂා ජලය ගන්නකෝ. ඉබේ ලැබෙන්නේ. එහෙනම් ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. හැබැයි බෝතල් කරන ලද ජලය. දැන් මේ වතුර ටික බෝතලයකට දාලා පියන වහලා නේද? ඒ වැඩ කරලා බෝතලයකුත් වියදම් කරගෙන තමයි ඒ වතුර ටික දැන් තියෙන්නේ. එහෙනම් බෝතල් කරන ලද ජලයේදී අපිට පේනවා සම්පත් පිරිවැයක් දරලා තියෙනවා. ඒ නිසා බෝතල් කරන ලද ජලය අපි සලකන්නේ ආර්ථික භාණ්ඩයක් විදිහට. ඊළඟ තව උදාහරණයක් අපි ලියාගමු. කිමිදුම් කරුවෙකු විසින් භාවිතා කරන ඔක්සිජන්. කිමිදුම් කරුවෙකු විසින් භාවිතා කරන ඔක්සිජන්. ඒකත් ඒ වගේ නේද? ඒ විදිහට උදාහරණ තුනක් ඇති අපිට. ඒ වගේ උදාහරණ ගොඩක් කතා කරන්න පුළුවන් පුතේ නේද? සුළඟ ගැන කතා කරන්න පුළුවන්, ඔක්සිජන් ගැන කතා කරන්න පුළුවන්, ජලය ගැන කතා කරන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වලට පත් වෙනවා. ඉතින් මෙතනින් අපේ ඔය ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කිරීම අවසන් වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි මේ නිෂ්පාදන සම්පත් පිළිබඳව සාකච්ඡා කරමු.